සමිදානන් වහන්සේ ඉදිරියෙහි යටත් පාත්වන්න. එවිට උන්වහන්සේ ඔබ උසස් කරන සේක. සහෝදරියනි, එකිනෙකාට විරුද්ධව ඕපාදූප නොදොඩන්න. සහෝදරයෙකුට විරුද්ධව ඕපාදූප කියන්නා නැතහොත් තමාගේ සහෝදරයා විනිශ්චය කරන්නා විවස්ථාවට අපහාස කරන්නේය. සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, නැවත වාරයක් ඔබ සියලු දෙනාම අපි ආදරයෙන් සහ ගෞරවයෙන් අපි පිළිගනු ලබනවා. අපි මොහොතක් නිහඬව සිටමින් අපි යාඥා කරමු. ජීවමාන දෙවි සමිඳුනි, ඔබ වහන්සේ දුන්නා වූ මේ සබත් දවස ගැන ඔබ වහන්සේට අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. පියාණන් වහන්සේ, ස්වාමිනේ, මේ මාසයේ අවසාන ඉරු දින ඔබ වහන්සේට මේ ආකාරයෙන් ස්තුති ප්‍රශංසා කරන්නට ඔබ වහන්සේ දුන්නා වූ අවස්ථාව ගැන ස්තුතිවන්ත වෙනවා. මේ මොහොතේදී ස්වාමිනි, අපි ගායනා වූ ගීතිකාවන්ද ස්වාමිනී දේව පණිවිඩයද ඔබ වහන්සේගේ අස්තයට අපි බාර කරන අතර ස්වාමිනී, මේ තුලින් තව සතියකට මාසයකට පහතබන විට ඔබ වහන්සේගේ ආශිර්වාදයත් මඟ පෙන්වීමත් අප සියලු දෙනාටද දානය කළ මැනව. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමය වටිනාකම නිසාය. ආමේන්. දේවමයට එකතු වෙමින් අපි ගායනා කරමු පළවෙනි ගීතිකාව.
සමීරුන් ඔබ සමගයි ඔබ සමගද සමිඳුන් දෙවිඳුන්ට ආසිරි වේවා එතුමන්ගේ රාජ්‍ය සදාටම ආසිරි වේවා ආමේන් සියලු දෙනාම එක්ව සිත් පිරිසුදු කිරීම යදුම අප මෙලෙස ඔප්පු කරමු සියලු බලය ඇති දෙවියන් වහන්සේ ඔබට සියලු හිත් ප්‍රකාශය ඔබට සියලු පැතින් දැනේ ඔබගේ කිසි රාසක් රැසී නැත්තේය එසේ වූ සියලු බලය ඇති දෙවියන් වහන්සේ ඔබට සම්පූර්ණ ලෙස ප්‍රේම කරන පිණිස ඔබගේ සුද නාමයේ යුතුලට වර්ණනා කරන පිණිස අපගේ ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ඔබගේ ශුද්ධාත්මානුභාවයේ අපගේ සිත්වල කල්පනා පිරිසුදු කළ මැනව ආමේන් යාඥා පොත්වල තා තුන්වෙන පිටුව අපගේ ස්වාමී වූ ජේසු ක්‍රිස්තුන් වහන්සේ වදාරණසේක එම්බා ඉස්රායල් සවන් දෙන්න අපගේ දෙව් ස්වාමීන් වහන්සේ එකම තැනන් වහන්සේය නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දෙව් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න මේක පළමුවෙනි ආඥාවය දෙවෙනි එක දෙයානම් සමානය එනම් නුඹට මේ නුඹේ අසල්වැසියාට ප්‍රේම කරනු යනුය මේ ආඥාවට වඩා උතුම් වූ අන් කිසි ආඥාවක් නැත මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් දිවසාවලියක් පීඨා තිබේ ස්වාමීනි අපට කණක් කොට මේ ආඥාව රක්ෂා කරන්ට අපේ සිත් නැමෝමනව අපගේ පවින් අප මුදා ගැනීම පිණිස සහ ස්වර්ගයේ අප වෙනුවෙන් මදහත් කාර්යකම් කරන්නටත් සදාතන ජීවනය කරාගෙන යන්නටත් දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙනතරම් ලෝකයාට ප්‍රේම කළසේක එම නිසා අප ශ්‍රද්ධාවෙන් මනස්ථාපනය වී දෙවියන් වහන්සේගේ ආඥාවන් අනුව සියලු මනුෂ්‍යයන් සමග ප්‍රේමයෙන් සහ සාමයෙන් ජීවත් වීමට අපි අධිඨාන කරගනිමු අප සියලු දෙනාම අප ඉන්නා වූ ස්ථානයේදී නියඬව සිටිමින් විපාකෝච්චාරණ කාලයකට අපි ඇතුළත් වෙමු මේ මොහොතේදී අපගේ ජීවිතය ගැන අපගේ ආත්මික ජීවිතය ගැන අපි සුළු මොහොතක් අපි මතක කරමින් අප අතින් සිදු වුණා වූ සියලුම වැරදි පාපයන් මෙනෙහි කරමින් විපස්සතවලි වෙමු දෙවි පියාණන් වහන්සේට විරුද්ධවත් අපගේම සහෝදර සහෝදරියන්ට විරුද්ධවත් වචනයෙන් ක්‍රියාවෙන් අපි කළා වූ සෑම පාපයක් ගැනම අපි මතක කරමු සියලු දෙනාම එක්ව සාමූහික පාපෝච්චාරණය එක්ව ඔප්පු කරමු දයා කරුණාවේ දෙවිඳුනි ඔබ වහන්සේට විරුද්ධව අපේ කෙනාට විරුද්ධව සිටින් වචනයෙන් ක්‍රියාවෙන්ද ඔබ වහන්සේගේ මැවිල්ලට විරුද්ධවද අපගේ නොදන්වත්කම දුර්වලකම නිසා
බලවත් අකීකරුකම නිසා අප පව් කර ඇති බව ඔබ වහන්සේට සහ අප සහෝදර සහෝදරියන්ටත් පාපොච්චාරණය කරමු. අපි සැබවින්ම කනගාටු වෙමු. අතීතයේ සිදු වූ පව්වලට සමා වෙමින් ක්‍රිස්තුස් වහන්සේ තුළ නව ජීවනයකට අප ඇතුළත් කරන මෙන් යාඥා කරමුව. ආමේන්. අනුග්‍රහයෙන් හා කරුණාවෙන් පූර්ණ දෙවිඳානෝ ඔබට සමාව දානය කර සියලු පවින් ඔබ මුදා නව ජීවිතයට කාලයද ශුද්ධාත්මයාණන්ගේ අනුග්‍රහය හා සැනසෙල්ලද ඔබ වෙත දානය කරන සේක්වා. ආමෙන්. අපි යාඥාවෙන් සිටිමු. අපගේ විදුම්කාර දෙවිඳුනේ අපේක්ෂා සහගතව හා එක්සත්ව සිටි සභාවකට ඔබ වහන්සේ පෙන්තකොස්ත දිනේදී ශුද්ධාත්ම දීමනාව දානය කළසේක. සභාව හා සමාජය තුළ සාධාරණත්වය එකමුතුව හා සාමය උදා කරන්නට අපගේ මුළු ජීවිතයේදීත් නමස්කාරයේදීත් එම ආත්මයාණන්ගෙන් අපට උපකාර කළ මැනව එමගින් ඔබගෙන් ඉමහත් දේ අපේක්ෂා කරන්නටත් ඔබ වෙනුවෙන් ඉමහත් දේ කරන්නටත් වරම් දානය කරන මෙන් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් තුමන් මගින් අපි අයද සිටිමු. ආමෙන්. දේව වාක්‍යයට සවන් දෙමු. යවුන් පත්‍ර කියවීම ජාකෝ 5 වන පරිච්ඡේදයේ 13 වන පදයේ සිට 20 වන පදයේ දක්වා. යාඥාවේ බලවත්කම. නුඹලා අතරෙහි යමෙක් දුක් විඳින්නේද? ඔහු යාඥා කරවා. යමෙක් ප්‍රීතියෙන් සිටින්නේද? ඔහු ගී කියාවා. නුඹලා අතරින් යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬ ගසාවා. ඔහු ස්වාමින් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට තෙල් ආලේප කොට ඔහු උදෙසා යාඥා කරෙත්වා. එවිට ඇදහිල්ලේ යාඥාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමින් වහන්සේ ඔහු නැගිටවනවා ඇත. ඔහු පාපයෙන් කර තිබේ නම් ඒවා ඔහුට කමා කරනු ලැබේ. එබැවින් නුඹලාගේ වරද එකිනෙකනාට කියා දී සුව ලබන පිණිස එකිනෙකනා උදෙසා යාඥා කරන්න. ධර්මිෂ්ඨ මිනිසෙක් ඔප්පු කරන කන්නලව්ව කර්ණ කොටගෙන මහත් දේ ඉෂ්ට වේ. එලියා අප සමාන ගති ඇති මිනිසෙකු සිටින නමුත් වැසි නොවසින පිණිස ඔහු උනන්දු කමින් යාඥා කළේය. ඔහු නැවත යාඥා කළේය. එවිට අහසින් වැසි වැස පොළවේ පළහට ගත්තේය. මාගේ සහෝදරයනි, නුඹලා අතරින් යමෙක් සැබෑ කමින් මුලාව ගියේද? යමෙක් ඔහු හරවා ගන්නේ නම් පෞකාරයෙකු තමාගේ මාර්ගයෙන් මුලාවෙන් හරවා ගන්න තැනැත්තා ප්‍රාණයක් මරණයක් ගලවා සහ පෞරාශියක් වසන බව ඔහු දැනගනීවා. දේව වාක්‍ය මෙසේය. දෙවිඳුන්ට ස්තුති වේවා. ශුද්ධ සුභාරංශියට අපි සවන් දීමට සූදානම් වෙමු. සුද්ධ සුභාරංශිය
සුද්ධෝ මාක් 9 වන පරිච්ඡේදයේ 38 වන පදයේ සිට 50 වන පදය දක්වා සඳහන් වන සුභාසනට සමන් දෙන්න. සමිඳුනි ඔබහට වේ බල පැරකූ යොහන් උන්වහන්සේට කතා කොට ගුරු දේවයනි අප අනුගමනය නොකරන කෙනෙකු ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු කරු සිටිමු. ඔහු අප අනුගමනය නොකරන නිසා අපි ඔහුට එය තහනම් කළමු යයි කීවේය. එහෙත් යේසුස් වහන්සේ තහනම් නොකරන්නේ මාගේ නාමයෙන් ප්‍රබල ක්‍රියාවක් කරන කවරෙකුට ඒ හුස්මේම මා ගැන අපවාදයක් කරන්න නොහැකිය. අපට විපක්ෂ නොවන්න අපේ පක්ෂයේ ඔබ ක්‍රිස්තුස් වහන්සේට අයිති බැවින් ඒ නාමයෙන් යමෙක් ඔබ වතුර කෝප්පයක් වුවද බොන්න දෙන්නේ නම් එහි ආනිසංසය ඔහුගේ කිසිසේත් නැති නොවන්නේ යයි සැබවින්ම මම උඹට කියමි පදාලසේක. තවද උන්වහන්සේ කතා කරමින් මා කෙරෙහි විශ්වාසය තැබූ මේ බාලයන්ගෙන් එක්කෙනෙකුවත් නොමග යම් කෙනෙක් ඇද්ද ඔහුගේ ගෙල වටා මහා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙලා දැමීම ඔහුට යහපත. ඔබගේ වැටීමට හේතුව ඔබේ අතනම් එය කපා දමන්න. දෑත ඇතිව අපායේ නොනිවෙන ගින්නට යාමට වඩා අබ්බගතව ජීවනයට ඇතුළු වීම ඔබට යහපත. අපායේදී ඔවුන් කාදමන පණුවා නොනසි. ඔවුන් දවල්න ගින්න නොනිවේ. ඔබේ වැටීමට හේතුව ඔබේ පාදය නම් එය කපා දමන්න. දෙපා ඇතිව අපායට හෙළු නැමීමට වඩා කොරව ජීවනයට ඇතුළු වීම ඔබට යහපත. අපායේදී ඔවුන් කාදමන පණුවා නොනසි. ඔවුන් දවල්න ගින්නට නොනිවේ. ඔබගේ වැටීමට හේතුව ඔබේ ඇස නම් උපුටා දමන්න. ඇස ඇතිව අපායේ හෙළු නැමීමට වඩා එක ඇසක් ඇතිව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම ඔබට යහපත. අපායේදී ඔවුන් කාදමන පණුවා නොනසි. ඔවුන් දවල්න ගින්නද නොනිවේ. ලුණෙන් පවිත්‍ර ඇතිවන සියල්ලම ගින්නෙන් පවිත්‍ර කරනු ලබති. ලුණු හොඳය. එහෙත් ලුණෙහි ලුණු ගතිය නැති වූවහොත් එය ලුණු රස කවන්නේ කුමකින්ද? ඔබ තුල සුබදනාව නැමැති ලුණු ගතිය ඇතිව එකිනෙකා සමග සාමකාමීව සිටින්නේ පදාලසේක. සුද්ධෝ සුභාරංචි මෙසේය. කිතු හිමියනි හිමි වේ තිප්පසසෝ අපට විපක්ෂ නොවන්නා අපේ පක්ෂයේහිය අපි යාඥා කරමු. කරුණාවන්ත ප්‍රේමණීය දෙවි ස්වාමීනි ඔබ වහන්සේට ස්තුති කරනවා මේ වෙලාවේදී අපට දී තිබෙන්නා වූ ශුද්ධ වචනය නිසා. ඔබ වහන්සේ ඒ වචනය තුලින් අද දවසේ අපට කතා කරන නිසා ස්තුතියි. අපගේම පෞද්ගලික ජීවිතත් අපගේ සමාජය තුළ ජීවිතවල විය යුතු යහපත් දේ ඉටු කරන්නට මේ දේව වචනය අපට මඟ පෙන්වන්න. ඒ අභියෝගයක් වෙන්න සලස්වන්න. අපිව වෙනස් කරන්න. ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්ය. ආමේන්. දෙවි පියාණන් වහන්සේට සියලු ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් වේවා මේ උදෑසන. දෙවියන් වහන්සේ මනුෂ්‍යාව මවලා දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා මනුෂ්‍යයා ඒකත්වයෙන් එකමුතුකමින් ජීවත් වෙනවා දැකීමට. මේ උදෑසන අපගේ අවධානය සඳහා ලැබෙනා වූ මාතෘකාව තුලත් අපට කියනවා කිතුණු එකමුතුව අපට විරුද්ධ නොවන කෙනා අපගේ පක්ෂය කියලා. කිතුණු එකමුතුව අපට විරුද්ධ නොවන කෙනා අපේ පක්ෂයටයි.
දෙවියන් වහන්සේ සහ මනුෂ්‍ය අතර සම්බන්ධතාවයත් මනුෂ්‍ය අතර සම්බන්ධතාවයත් මනුෂ්‍යයා සහ සබහාධම අතර සම්බන්ධතාවයත් පවත්වන්නට දෙවියන් වහන්සේ කැමති වුණා. මනුෂ්‍යයාට ඒ දේ බාර දෙනවා. ඒ තුල මනුෂ්‍යයා ආශිර්වාද ලද්දෙක් බවට පත්වෙන්ට යන නිසා. මැවීමට පෙර දෙවියන් වහන්සේ ඒකත්වයක් තුල ජීවත් වෙන්නේ. අපි දකිනවා පිය පුත් සුදත් ත්‍රියක දෙවිඳුන් ඒකත්වයක් තුල සිටින ආකාරය. ඒ කාරණාව ශුද්ධ බයිබලය තුල විවිධ ස්ථානවල අපි දකිද්දී පැරණි ගිවිසුම තුල අපි දකිනවා දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. තවත් ස්ථානවල දේව ආත්මානුභාවය ක්‍රියා කළ ආකාරය. ඒ වගේම නව ගිවිසුමට එද්දී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මාංශවත් වීම, ධර්මයානෝ මාංශගත වීම, ශුද්ධාත්මා අනුභවයෙන් ගැබ් ගැනීමක්. ඒ තුල දෙවියන් වහන්සේම මනුකයක් ගැනීම. ක්‍රියාපොත තුල ශුද්ධාත්මයන්න් වහන්සේගේ පැමිණීම. මේ කාරණාවන් අපි සියල්ල දකිද්දී ඒකත්වයක් විලස ක්‍රියා කරන දෙවියන්ව අපිට පැහැදිලි වෙන්නේ. දෙවියන් වහන්සේ ඒ විදියටම මනුෂ්‍යයාගේ පැවැත්මත් දකින්ට කැමති වුණා වූ තැනන් වහන්සේ. නමුත් මනුෂ්‍යයාගේ පාපයේ ස්වභාවයට ඇතුල් වීමත් සමග මනුෂ්‍යයා සහ දෙවියන් වහන්සේ අතර තිබූ සම්බන්ධතාවය වෙනස් වුණා. කැඩිලා බිඳිලා ගියා. ඒ වෙන්වීම දිගින් දිගටම ඇති වුණා. මනුෂ්‍යයා මනුෂ්‍යයාගෙන් වෙන් වෙනවා. මනුෂ්‍යයා සබහාදහමෙන් වෙන් වෙනවා. මේ නිසා මනුෂ්‍යයා තුළ ඊටමත් වේදනාත්මක අත්දැකීම් වලට පැමිණු ආකාරය අපිට පෙනී යනවා දේව වචනය තුළ. නමුත් සම්විධානන් වහන්සේගේ කැමැත්ත ඒකත්වයෙන් සිටීම. දේව වචනයෙන් අපි පොඩ්ඩක් අපගේ රට දෙසට පැමිණියොත් කල්පනාවට ගත්තොත් අපගේ රජදරුවන්ගේ රාජ්‍ය පාලන සමයේදී අපි දකින්නේ එකමුතුකමෙන් සිටියා වූ අයව ભેද කරන තත්වයන් දකින්න පුළුවන්. එක් අයගේ ආසාවන් එහෙමත් නැත්නම් ඔවුන්ට බලයට එන්න වෙනත් අය තුලින් ක්‍රියා කරලා ભેද බින්න කරනු ලබලා තියෙනවා. පියා පුත්‍රයා අතර දුරස්ථභාවය, සහෝදරයන් සහෝදරියන් අතර දුරස්ථභාවය. මේ නිසා පවුල් අතර අසමාදානය ඇති වුණා. රාජ්‍ය බලය ලබා ගන්නට එකින් එක්කෙනා එනකොටා ගත්තා. අනෙකාව විනාශ කරලා Taman බලයටපත් වුණා. මේවා කුමන්ත්‍රණකාරී කාරණා විදියට අපිට පෙනී ගියත් අපි දකිනවා අපගේ රටේ නිදහස් අරගලයට කටයුතු කරද්දී සිංහල, දමිළ, මුස්ලිම් කියන ජාතීන්ගේ එකමුතුව තුළ ඒකත්වයෙන් වැඩ කරලා ජයග්‍රහණයක් අත්දැක්කා.
එහෙම ගියා වූ කාලවකවානුවක් තිබුණා. නමුත් අපිට නැවත පෙනී යන වේදනාත්මක සිදුවීම් අපේ රටේ සිද්ධ වෙලා තියෙනවා. මෙහි සිටින්නා වූ වැඩිහිටියන් ඔබට මතක් කරොත් 1971 කාලයක් 1987 කාල පරිච්ඡේදයක් ඊටම වේදනාකාරී අත්දැකීම් අපට හමු වෙලා තියෙනවා. එකමුතුව සිටියා වූ මිනිස්යන්ව ભેද බින්න කරලා විනාශ කළා දානවා. ජාතිය, ආගම, කුලය, සංස්කෘතිය බලපෑම් කරලා මිනිසුන්ගේ තිබුණු ඒකත්වයේ එකමුතුකම කඩා බිඳ දමලා තමත් අය බලයට පත් වෙලා තිබෙනවා. සමහර වෙලාවට මේ රටේ තියෙනා වූ වාතාවරණයන් මේ කාල පරිච්ඡේදයෙන් පසුවත් වර්තමානයේ දක්වාත් අපිට දකින්න තියෙනා වූ කාරණාවක්. අපි සභාවට ඇතුල් වුණොත් සභාව දෙස බැලුවොත් මේ එකමුතුකම සභාව තුළ කොයි ආකාරයෙන් තිබුණාද කොයි ආකාරයෙන් නැති වෙලා ගියාද අපි දකින්නේ ක්‍රියාපොත තුළ ශුද්ධාත්මයන්න් වහන්සේ බලයේ ආත්මය ලැබෙන්නේ එකමුතුව සිටියා වූ කණ්ඩායමකට. එකමුතු ආත්මයක් තමයි එහි දකින්නේ. ඒකත්වයක් තුළ ඔවුන් ක්‍රියා කළ නිසා දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔවුන් කෙරේ පැමිණියා. ඔවුන් ක්‍රියා කළෙත් ඒ වගේ. එනමුත් කල්යක්ම සභාව තුළ ඒ මුල් සභාව තුළ ભેද බින්න කිරීමට යක්ෂයා සිත පොළඹවන. එනිසා සභාව තුලත් වියවුල් තැන් නැතුව නොවේ. ඒ කාල පරිච්ඡේදයෙන් පසුව වර්තමාන සභාවන් දක්වා අද බෙදිලා වෙන් වෙලා කැඩිලා ගිහිල්ලා තියෙන සභාව දෙස කල්පනා කළොත් මේ එකමුතුකම කොහේද තියෙන්නේ? තවත් සභාව බෙදෙමින් පවතිනවා. ක්‍රිස්තුස් වහන්සේගේ කැමැත්ත එය නොවන බව අපි මතක තබා ගත යුතුයි. සමහර වෙලාවට ලෞකික කාරණා මත අපගේ අවශ්‍යතාවයන් මත අපි සභා මාතාවට විරුද්ධ වෙලා කෙනෙහිලිකම් කරලා අපි වෙන් වෙලා තිබෙනවා. ඉන්පසු අපි කියනවා මේක තමයි හොඳ, ඒක හොඳ නැහැ කියලා. ඊට පස්සේ විවේචනයක් කරනවා. කොහොමද ක්‍රිස්තුස් වහන්සේ ඒ තැන වැඩ වාසය කරන්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ කැමැත්ත එය නොවේ. ශුද්ධාත්මයන්න් වහන්සේගේ කැමැත්ත එය නොවේ. දෙවිඳුන්ගේ කැමැත්ත ඒකත්වයක්, එකමුතුකම. දෙවියන් වහන්සේ සතුටු වෙන්නේ ඒකත්වයෙන් ක්‍රියා කරන කල. අපිට පුළුවන්කමක් තිබෙනවාද අනෙකාව පිළිගන්න? කෙනෙක්ව පිළිගන්න අපිට පුළුවන්කමක් තිබෙනවාද? මේ පිළිගැනීම ඉතා වැදගත් වෙනවා. හැබැයි ඒ ඉතා අඩු වෙනවා. සභාවට අලුතෙන් කෙනෙක් ආවම සභාවේ පිළිගැනීම කෙසේ වෙතත් ඔහු කවුද කියලා උඩ ඉඳන් පල්ලෙහාට බලන ස්වභාවයක් තිබෙනවා. ඔහු කොහෙන්ද, කොතනින්ද, කොයි වගේ තත්වයක්ද, ඇයි ආවේ, මෙන්න මේ වගේ අපි නොහිතන කාරණා අපි අලුත කෙනෙක් ආවොත්
හොයලා බලන්න. නමුත් යේසුස් වහන්සේ කොහොමද පිළිගත්තේ? වැරහැල්ලෙන් ආව අකීකරු පුත්‍රයාව පිළිගත්තේ කොහොමද? ඔබත් මමත් එයට සූදානම්ද? අන් අයගේ හොඳ දේවල් අගය කරන්න අපිට පුළුවන් කමක් තිබෙනවාද? යහපත් දේ අගය කරන්න අපි ඉගෙනගෙන තියනවාද? හැබැයි අපි ඉගෙනගෙන තියෙනවා විවේචනය කරන්න. හොඳ නැති දේ කරන්න අපි හරිම ඉක්මන්. හැබැයි අගය කරන්න අපට පුරුද්දක් නැහැ. සමහර වෙලාවට මේ දේ ගෙදරක් තියෙනවා. ඔබගේ මව පියා කරන ඔබ වෙනුවෙන් කළ යහපත් දේ අගය කරලා නැහැ. ඔබේ ස්වාමි පුරුෂයා භාර්යාව කරන දේ අගය කරලා නැහැ. දෙමව්පියන් දරුවන්ගේ දේවල් අගය කරලා නැහැ. හරි දේවල් යහපත් දේවල් අපි අගය කරොත් ඒ අය ඊට වඩා හොඳ ස්ථානයක සිටින්ට යනවා. ඔබ තෝරගන්න යන්නේ කුමක්ද? අපට පුළුවන් කමක් තිබුණාද? තියෙනවද? දිරිගන්වන්න. හරි දේ සඳහා යහපත් දේ සඳහා දිරිගන්වන්න. බොහොම අමාරුවෙන් සමහර අය නැගිටින්න උත්සාහ ගන්නවා. වැඩක් කරන්න පටන් ගන්නවා. ඒ දේ දිරිගන්වලා ඔවුන්ට ධෛර්යය දෙන්න අපට පුළුවන්. ඒට ගොඩක් මුදල් යන දෙයක් නොවේ. වචනයක් දෙකක් හොඳටම ඇති වෙනවා කෙනෙක්ව දිරිගන්නවා. එනිසා මේ යහපත්කම් අපි පුරුදු වුණොත් අපට පුළුවන් කමක් තියේවි ස්වාමින් වහන්සේ වෙනුවෙන් මහත් වූ දෙයක් ඉටු කරන්න. සුදෝ සුභාරංචිය අපි දකිනවා මෙන්න මේ කාරණාව. යේසුස් වහන්සේ තමන්ට අයිති නොවන තමන්ගේ ගෝලයන් සමග ගණන් නොගනුණු කණ්ඩායමක් ගෝලයන්ට දකින්ට ලැබුණා. ඔවුන් යේසුස් වහන්සේගේ නාමයෙන් ක්‍රියා කරන. ඒ නිසා මේ ගෝලයන් ඔවුන්ව නතර කරනු ලබන. ඒ වගේම ඔවුන් ඇවිල්ලා යේසුට ඒක කිව්වා. නමුත් යේසුස් වහන්සේ ගෝලයන්ගේ ක්‍රියාව හොඳයි කිව්වේ නැහැ. යේසුස් වහන්සේ ඔවුන්ට කියන්නේ අපට විපක්ෂ නොවන්නා අපේ පක්ෂය. ඔවුන් අපට විපක්ෂ වෙලා නැහැ. අපට විරුද්ධ වෙලා නැහැ. එහෙනම් ඔවුන් අපේ පක්ෂය. යේසුස් වහන්සේ ඔවුන්ගේ ක්‍රියාව අගය කළා. ප්‍රශංසා කළා. හැබැයි අපි කිතුණු ස්වභාව අපට පුළුවන්කමක් තිබෙනවාද අන් අයගේ කාරණාව ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් කරන යහපත් දේ අගය කරන්න. යාකෝබ්තුමා හරි ලස්සනට අපට මේක පෙන්වලා දෙනවා අපේ ස්වභාවය. දේව මෙහි ආරම්භ කරද්දී පියතුමා අපිට බයිබල් පදයක් කිව්වනේ. ඒක හම්බ වෙන්නේ යාකෝබ් 4 වන පරිච්ඡේදයේ 10 සහ 11 පදවල. එහි 11 වන පදය තමයි තා වැදගත් උනේ. සහෝදරේනි එකින් එක්කෙනාට විරුද්ධව ඕපාදූප නොදොඩන්න. එකින් එක්කෙනාට විරුද්ධව ඕපාදූප නොදොඩන්න. සහෝදරයෙකුට විරුද්ධව ඕපාදූප කියන්න නැතහොත් තමාගේ සහෝදරයා විනිශ්චය කරන්න ව්‍යවස්ථාවට අපහාස කරන්නේය. ව්‍යවස්ථාව විනිශ්චය කරන්නේය.
කොච්චරනම් අපි මේ දේ කරලා තියනවාද? අපේ සහෝදරයාට විරුද්ධව අපි ක්‍රියා කරලා තියෙන වාර ගණන් කරන්න බැරි තරම්. හැබැයි එහෙම කරන වාරයක් පාසා අපි විනිශ්චයට ලක් වෙන අය. එය දේව විනිශ්චයට ලක්වන කාරණාවක්. කල්පනා කරලා බලමු. ඔබත් මමත් දේව විනිශ්චයට ලක් වෙන්නෙක්ද? ලක් වෙනවා අපි අපේ සහෝදරයාට විරුද්ධව ඕපාදූප කියවන්න යාමේ. ඕපාදූප කියවන්නේ අපේ කටෙන්, අපේ මුඛය. මුඛය ගොළු වුණා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට ඕපාදූප කියන්නේ නැහැ. ඕපාදූප කියන්නේ නැතුව සිටීමට හැකි වෙනවා ගොළු වුණා නම්. ඒක ආශිර්වාදයක් වෙනවා නිරයට යන්නේ නැතුව ස්වර්ගයට යන්න. දේව වචනේ කියන්නේ මේකයි. ඔබේ අත වැරදි දෙයට පාවිච්චි වෙනවා නම් ඒක කපලා දාන්න කියනවා. ඇයි ඒ අත නිසා ඔබට ස්වර්ගය ලැබෙන්න යන්නේ නැහැ. ඔබට නිරය ලැබෙන්න යනවා. එහෙමනම් ඒක කපලා දාලා ඒක නැතිව ස්වර්ගයට යන එක ඔබට හොඳයි. මට හොඳයි. ඒ වගේමයි ඔබේ කකුල මගේ කකුල බාධා කරන දේ අපිට තිබෙනවා නම් ඒක කපලා දාන්න. ඒක කපලා දාලා අබ්බඝාතයක් විදියට ස්වර්ගයට යන එක හොඳයි නිරයට යනවට වඩා. ඔබේ ඇස මගේ ඇස නම් බාධා කරන්නේ යහපත් දෙයට. ඒක ස්වර්ගයට යන්න බාධාවක් නම් ඒක උගුල්ලා දාන්න කියනවා. ඊට අමාරුයි තමයි. හැබැයි ඒ අමාරු දේ කරන්න වෙනවා ඊට වඩා ආශිර්වාදයක් ලබන පිණිස. දැන් අමාරුයි, වේදනාකාරී. හැබැයි ඒ වේදනාව හොඳයි ආත්මය විනාශ වෙනවට වඩා. මන්ද මේ අපි ගෙවන්නේ తాවකාලික ලෝකයක. කල්පනා කරලා බලන්න කුමක්ද තෝරා ගන්න යන්නේ? ඔබ මම වැරදි දේ කරමින් සිටිනවා නම් මගේ සහෝදරයාට මට බාලායට කිතුණු ස්වභාවට මම බාධකයක් නම් ජේසු කියනවා බෙල්ලේ මහත් ඇඹරුම් ගලක් ඉල්ලලා ගැඹුරු මුහුදට ගිහිල්ලා හෙලන්න. බෙල්ලේ මහත් ඇඹරුම් ගලක්. ඇඹරුම් ගල ඔබ දන්නවනේ දැන් ගෙවල් වල අඩුයි තමයි ඇඹරුම් ගල. සමහර ගෙවල් වල ඇඹරුම් ගල තියනවා ලස්සනට. ගෙදර ඉස්සරහා ලස්සනට තියලා තියෙනවා. මම දැකලා තියෙනවා. ඒක අර පැරණි භාණ්ඩ කෞතුක භාණ්ඩ වෙලා. කාන්තාවන් එහෙම නැත්නම් පිරිමි දැන් දන්නේ නැහැ ඇඹරුම් ගලේ කොහොමද අඹරන්නේ කියලා. ඉතින් ගොඩක් ඉක්මනට කඩේට ගිහිල්ලා ගත්ත මිරිස් කුඩු ටික, ගම්බිරිස් ටික ඔක්කොම තියෙන්නේ ෂණික දේවල්. ලෙඩ ගොඩක් ඉන්නේ අපි ගන්නෙ. හැබැයි ඇඹරුම් ගල තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න. මොකද එතකොට හොඳ එක්සර්සයිස් එකකුත් ව්‍යායාමයකුත් අපිට හම්බ වෙනවා. එවැනි ඇඹරුම් ගලක් තමයි බෙල්ල ගැට ගහන්න කියන්නේ. ඒ ඔබ මම අනිකාට බාධාවක් කරන්නෙක් නම් ඇඹරුම් ගල ගැට ගහලා ගැඹුරු මුහුදට දාන්න කියන්නේ නැවත කවදාවත් ගොඩට එන්න සුදුසු නැහැ. කවදාවත් ඒ පුද්ගලයා දකින්ටවත් සුදුසු නැහැ. ඊටමත් භයානක කියමන ගැඹුරු අර්ථයක්. ඒ විනිශ්චය ජීවත්ව සිටිද්දි තමයි ජේසුතුමා කියන්නේ. එදා ජේසු ඒ දේ කියනවා නම් අද අපි කොතනද ඉන්නේ?
අද ජේසුතුමා ඒ දේ අපිට කිතුණු සභාවට කිව්වොත් ඔබ බාධාවක් ඔබේ සහෝදරයාට සහෝදරීට බාලයාට එසේනම් ඔබ මම විනාශ වෙන්න යන්නා වූ අය එසේ නොවන පිණිස තමයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම කිතුණුවන්ට තියෙනවා වගකීම. අපිට ඒ වගකීමෙන් ඈත් වෙන්නත් බෑ. ඒ වගකීම තමයි ජාකෝබ් 5 වන පරිච්ඡේදයේ 19 වෙනි පදයේ සිට අපිට කියනවා මෙසේ. මාගේ සහෝදරයනි ඔබ අතරින් යමෙකු සත්‍යයෙන් මුලාව ගියොත් වෙන තැනැත්තෙකු ඔහු සත්‍යයට හරවා ගත්තොත් ඊටා මැනවි. අපි අතර අයනේ මුලා වෙලා මේ වැරදි වැඩේ කරන්නේ. එවැනි අයව ගලවා ගත්තොත් ඊටා ආශිර්වාදයක්. 20 වන පදේ කියනවා නොමග ගිය පව්කරුවෙකු යලි සත්‍යයට හරවා ගන්න තැනැත්තා ප්‍රාණයත් මරණයත් මුදා පව් රාශියක් මකා හරින බව දැනගනීවා. ප්‍රාණයත් මරණයත් මුදා පව් රාශියක් මකා හරින බව දැනගනීවා. අපට තිබෙනවා වැඩක්. යහපත් වැඩක් කරන්න තිබෙනවා. කිතුණු සභාවක් විදියට මේ එකමුතුකමේ ආත්මයේ තුල ජීවත් වන පිණිස ඒ එකමුතුකමේ ආත්මෙන් ඈත් වන අය නැවත හරි මාර්ගයට ගැනීමට ඔවුන් නොපැමිණෙනවා නම් ඔවුන් අතයි ඒ විනිශ්චය. හැබැයි අපි ගලවා ගත්තොත් යම් කෙනෙක්ව ඔහුගේ ප්‍රාණය ඒ වගේ මරණයෙන් මුදා ගන්න ඒ ආත්මය නැවත ජීවනයට ඇතුල් වෙන්න කටයුතු කරනවා. මහත් ආශිර්වාදයක් අපි අත්දකිනවා. මේ ආශිර්වාදය තුළ පවතින්ට ජීවත් වෙන්න අපි ක්‍රියා කරමු. අපගේ ජීවිත වන්දනා ගමන අපි සමිදානන්ට ඔසවමු. අපි තුළ එකමුතුකමේ ආත්මයෙන් ජීවත් වෙමින් අන් අයව තේරුම් අරගෙන කටයුතු කරමු. ජේසුස් ස්වාමීන් වහන්සේ අපට මඟ පෙන්වන සේක්වා. අපි යාඥා කරමු. ආදරණීය ජේසුනි ඔබ වහන්සේ දෙවි පියාණන් සමග ශුද්ධාත්මයාණන් සමග කටයුතු කරමින් යහපත් දේ ක්‍රියාවෙන් ඔප්පු කළා. ස්වර්ගික කැමැත්ත ඉටු කරනු ලැබුවා. අපට සභාවට කිතුණුවෙක් විදියට අපි එකින් එක්කෙනාට ඉටු කරන්න තිබෙන ඒ යහපත් මෙහෙවරය යහපත් වැඩය කරන්නට අපට ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිමු. ආමෙන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි සාමය ආචාරය සඳහා අපි සූදානම් වෙමු. සමිඳුන් ඔබ සමගයි. ඔබ සමගද සමිඳුන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි එක එක්කෙනාට ප්‍රේම කරමු. මක්නිසාද ප්‍රේමය දෙවියන් වහන්සේගෙන්ය. අප සියලු දෙනාම එක්ව ගීතිකාව ගායනා කරමු. මේ ගීතිකාව ගායනා කරන විට අපගේ පූජාවන් දෙවියන් වහන්සේට අපි වෙන් කරමු.
සියලු දෙනාම මැදහත් යාඥා කාලයකට අපි ඇතුළත් වෙමු. මේ මොහොතේදී අප රට උදෙසා දෙවිඳුන්ට අපි කන්නලව් කරමු. රටේ ජීවත් වෙන්නා වූ සියලුම ජනතාව බෝ අභියෝගයට ලක් වෙලා තිබෙනා මේ කාලයේදී කුෂිකර්ම කටයුතු සහ වගා කටයුතු වල නියැලී සිටිනා වූ සියලුම දෙනා උදෙසා අපි දෙවිඳුන්ට කන්නලව් කරමු. අද මිනිසයන්ට රැකියාව අහිමි වෙමින් දවසින් දවස පාරිභෝගික බඩු මිල ගණන් වැඩි වෙන නිසා ජීවිතයේ අමාරුවෙන් සිටිනා වූ සියලුම දෙනා දෙවිඳුන්ගේ දෑතට බාර කරමු. ඉදිරි කාලයේදී ඔවුන් දෙන්නට තිබෙනා වූ සියලුම අභියෝගයෙන් ජය ගැනීමට දෙවියන්ගේ මඟ පෙන්වීමත් කරුණාවත් අපි අයද සිටිමු. ස්වාමිනී අපගේ යාඥාවන් ඇසුව මැනව. අපගේ හඬ ගැසීම වහන්සේ වෙතට පැමිණේවා. මේ මොහොතේදී සභාවන් උදෙසා දෙවිඳුන්ට කන්නලව් කරමු. සභාවේ නායකත්වය දරන්නා වූ
සියලුම නායකයන් දෙවියන් වහන්සේගේ අස්තයට බාර කරමු. ඔවුන් ගන්නා වූ සියලුම තීන්දුව තීරණ වලදී සභාවේ සභිකයන් ගැන සිතමින් මෙවැනි කාලයේදී සෑම තීරණයක් ගන්නටත් දෙවියන්ගේ මඟ පෙන්වීම ඉල්ලා සිටිමි. ස්වාමිනී අපගේ යාඥාවන් ඇසුව මැනව. අපගේ හඬ ගැසීම වහන්සේ වෙතට පැමිණේවා. එමුතේදී සියලුම තරුණ තරුණියන් උදෙසා අපි යාඥා කරමු. මේ කාලයේදී ඔවුන්ට රැකියාවක් නොමැති නිසා මේ ලොක්ඩවුන් හේතුවෙන් ඔවුන් අසරණව සිටිනා වූ සියලුම තරුණ තරුණියන් උදෙසාත් වැඩිහිටි සියලුම අය උදෙසාද අපි දෙවිඳුන්ට අපි කන්න ලව් කරමු. ප්‍රධාන නගර වසා තිබෙන නිසා ඔවුන්ට රැකියාව හයිමි වෙලා තියෙද්දි ජීවිතයේ උදෙසා අපි යාඥා කරමු. ස්වාමිනී අපගේ යාඥාවන් ඇසුව මැනව. අපගේ හඬ ගැසීම වහන්සේ වෙතට පැමිණේවා. මෙමෝතේදී රෝගීව සිටිනා වූ සියලුම දෙනා අපි දෙවියන්ගේ අස්තිට බාර කරමු. විවිධ වූ රෝගී තත්ත්වය නිසා තමන්ගේ නිවසේදී රෝගල්වලදී ප්‍රතිකාර ලබන්නා වූ සියලුම අය දෙවිඳුන්ට බාර කරමු. විශේෂයෙන් අපේක්ෂා රෝගලේ සිටිනා වූ සියලුම රෝගීන්ද දෙවියන්ගේ අස්තිට බාර කරමු. විශේෂයෙන් අපේක්ෂා රෝගලේ සේවය කරනා වූ සියලුම වෛද්‍යවරුන් හැදෑදියන් රෝගලේ සේවය කරනා වූ කාර්ය මණ්ඩලය උදෙසා අපි දෙවිඳුන්ට යාඥා කරමු. ඔවුන් මුණ දෙන්නා වූ සියලුම අභියෝග ඔවුන්ගේ කැපවීම උදෙසා අපි දෙවිඳුන්ට ස්තුතිවන්ත වෙමු. ජීවිතයේ බේරා ගැනීමට ඔවුන් දරනා වූ උත්සාහය උදෙසා ඔවුන්ගේ පවුලේ ඉන්නා වූ අය කැප කරනා වූ කැපවීම උදෙසා අපි දෙවිඳුන්ට බාර කරමින් යාඥා කරමු. විශේෂයෙන් කොරෝනා ආසාදිතයන් නිරෝධායනයේ සිටිනා වූ සියලු දෙනා සුවය ලබපු සියලු දෙනාත් අපි දෙවිඳුන්ට බාර කරමින් යාඥා කරමු. එවැනි රෝගය ජය ගන්නට කැපවෙන්නා වූ සියලුම සෞඛ්‍යංශයේ සේවය කරනා වූ සියලු දෙනාද ආරක්ෂාංශයේ සේවය කරනා වූ සියලු දෙනා උදෙසාද අපි දෙවිඳුන්ට යාඥා කරමු. ස්වාමිනී අපගේ යාඥාවන් ඇසුව මැනව. අපගේ හඬ ගැසීම වහන්සේ වෙතට පැමිණේවා. මෙමුතේදී අපි දෙවි පියාණන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙමු. අද දක්වා අපට දුන්නා වූ උස්ම ගැන අද ශුද්ධ වචනයේදී අපි අවුකන් දුන්නා අපට කාර්යභාරයක් තියෙන බව.
එනිසා පියාණන් වහන්සේ අදත් අප මේ තාවකාලික ලෝකයේ තබා තිබෙන බව අපි තේරුම් අරගනිමින් දේව කැමැත්ත ඉෂ්ට කිරීමට දෙවියන්ගේ මඟ පෙන්වීම ඉල්ලා සිටි. විශේෂයෙන් අද වෙන විට මේ සතියේදී කොරෝනා සතියයන් අඩු වෙලා තිබෙද්දී මරණ ගණන් අඩු වෙලා තිබෙද්දී තවදුරටත් සියලුම මිනිසයන් තමන්ගේ පෞද්ගලික වගකීම සහ සමාජ වගකීම් ඉටු කිරීමට ඔවුන් සියලු දෙනාට මඟ පෙන්වීම ඉල්ලාද විදුට අපි කන්නලව් කරමු. ස්වාමිනී අපගේ යාඥාවන් ඇසුව මැනව. අපගේ හඬ ගැසීම ඔබ වහන්සේ වෙතට පැමිණේවා. විශේෂයෙන් පාසල් යන සියලුම දරුවන් උදෙසා අපි මේ මොහොතේදී අපි කන්නලව් කරමු. ඔන්ලයින් තාක්ෂණය තුළ අධ්‍යාපනය ලැබුණ නමුත් පාසලට ගොස් අධ්‍යාපන ලබන්නට නොහැකි නිසා ඔබ මානසික පීඩාවෙන් ඉන්නා වූ සියලුම දරු දැරියන් උදෙසා අපි ආඥා කරමු. විශේෂයෙන් දරුවන්ට එන්නත ලබා දීදී දරුවන්ගේ ආරක්ෂා ගැන හිතන්ටත් මේ රට අනාගතය ගැන සිතමින් සෞඛ්‍ය අංශය දෙන උපදෙස් පිළිපදෙමින් ඒ දේට යොමු වෙන්නට සියලුම අයට මඟ පෙන්වීම ඥානය අතිල්ලා සිටිමු. ස්වාමිනී අපගේ යාඥාවන් ඇසුව මැනව. අපගේ හඬ ගැසීම ඔබ වහන්සේ වෙතට පැමිණේවා. එවැගේම මේ සතියේදී උපන්දින විවාහ සංවත්සර ජීවිතයේ වැදගත් දින සීකරන්නා වූ සමරන්නා වූ සියලු දෙනා උදෙසාද අපි දෙවිඳුන්ට කන්නලව් කරමු. තවත් වසරක පා තබා දී ගැලවුම්කාර දෙවි පියාණන් වහන්සේගේ ආශිර්වාද ඉල්ලා සිටිමු. අපි දන්න අඳුරන සියලු දෙනාම අපි දෙවියන්ට ඔසවමු. ස්වාමිනී අපගේ යාඥාවන් ඇසුව මැනව. අපගේ හඬ ගැසීම ඔබ වහන්සේ වෙතට පැමිණේවා. මේ මොහොතේදී අප සමග ජීවත් වෙමින් අපට ප්‍රථමයෙන් දෙවියන්ගේ කැඳවීමට ප්‍රතිචාර දක්වමින් දෙවියන් වහන්සේගේ තුරුලේ සැතපුණා වූ සියලුම ආත්ම දෙවියන් වහන්සේට බාර කරමු. තාම දුකෙන් පීඩාවෙන් සිත් ඇවුලෙන් ඉන්නා වූ සියලු දෙනාට අපි දෙවිඳුන්ට බාර කරමින් යාඥා කරමු. ස්වාමිනී අපගේ යාඥාවන් ඇසුව මැනව. අපගේ හඬ ගැසීම ඔබ වහන්සේ වෙතට පැමිණේවා. මේ මොහොතේදී නියඬව සිටමින් අපගේ පෞද්ගලික ඉල්ලීම්, පෞද්ගලික අවශ්‍යතාවයන්, පෞද්ගලික ස්තුතිදී නියඬව සිටමින් අපි දේවතාවට අපි බාර කරමු. ජීවිතේ දන්නා වූ, දකින්නා වූ පියාණන් වහන්සේට අපි නියඬව සිටමින් අපි ඔප්පු කරමු. ස්වාමිනී අපගේ යාඥාවන් ඇසුව මැනව. අපගේ හඬ ගැසීම වහන්සේ වෙතට පැමිණේවා. පියාණනි
ඔබගේ රාජ්‍යයේ ඊමේ කාලය ඉක්මන් කළ මැනව ශුද්ධාත්මයන්ගේ සදාකාලික සමගිකමෙහි එකසේ ප්‍රාණවත් කරනු ලබ අපද ඔබගේ සියලු දාස දාසියෙන්ද අපගේ එකම මැදහත්කාර ජේසු ක්‍රිස්තුස් වහන්සේ තේජෝ මගිමයෙන් යුක්තව නැවත ඊමේදී එතුමාණන් දකින පිණිස අපට වරදුන මැනව. ආමේන්. ජේසුස් ස්වාමීන් වහන්සේ වැඩිය මනව. සියලු දෙනාම එක්ව අපගේ විමුක්තිදායක හිතතුමාන් ඉගැන්වූ ලෙස ස්වාමීන්ගේ ආඥාව අපි ඔප්පු කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කනක ස්වර්ගයෙන් පොළොවේ නිතු වේවා. අපගේ දිනපතා භෝජනය අද අපට දානය කළ මැනව. අපට බාධා කරන අයගේ වැරදි අප කමා කරනාපේ අපේ වැරදි දෝම කළ මැනව. පාපස්සාවට අස්වීමට අපට ඉඩනොදී අයවාතේ නමුදාගත මැනව. මන්දරාජ්‍යද බලයද මහිමේද සදාම වහන්සේගේ. ආමේන්. ආශිර්වාදය සඳහා අපි නිශ්චල වෙමු. සියලු නැනනුවන ඉක්ම යන දෙවිඳුන්ගේ සාමය දෙවිඳුන් හා එතුමන්ගේ පුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අවබෝධයද එතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිත්සතන්හි තබාගනු ලබම්වා. සියලු බල ඇති දෙවි පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද ආසිරි ඔබ අතරත් ඔබ ආදරය කරන ප්‍රේම කරන සියලු දෙනා සමගත් සියලු ලෝකවාසී සැම සමගත් දැන් සහ සදහටම නිතර පවතිවා. ආමේන්. දේව මේ අවසන් කරමින් අවසන් ගියට අපි එකතු වෙමු.
පත්